තෙරුවන් සරණයි. අපේ හාමුදුරනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP Education ආයතනයත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාවන්ගේ දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාගාපේක්ෂකයින්ගේ යහපත සුබ සිද්ධිය අරමුණු කරගනිමින් DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත ගෙනෙනු ලබනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පඬිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි විෂය දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළව එනම් පාලි භාෂාව භාෂා ඉතිහාසය හා පද්‍ය රචනය ප්‍රශ්න පත්‍රයට අදාළව ඉදිරිපත් කරන පාඩම් මාලාවේ 19 වන පාඩම ආරම්භ කරන්නටයි සූදානම. මේ ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම ප්‍රධාන වශයෙන් කොටස් 3කින් යුක්තව තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ අනුව භාෂාව යටතේ අපි සාම්ප්‍රදායික ව්‍යාකරණය පිළිබඳවත් ඒ වගේම පාලි භාෂාවට අදාළ වාග් විද්‍යාත්මක පසුබිම හා ඒ අනුබද්ධ කාරණාවන් පිළිබඳව භාෂා ඉතිහාසය යටතේත් ඒ වගේම පාලි ගාථා බන්ධනය පිළිබඳව පද්‍ය රචනය යටතේත් අධ්‍යයනය කරනු ලබනවා. මේ පාඩම් මාලාවේ මේ වෙනකොට අපේ අවධානය යොමු වෙලා තිබෙන්නේ පාලි භාෂාව කොටසට. පාලි භාෂාව යටතේ පාලි භාෂාවට අයත් මූලික ව්‍යාකරණාංග පිළිබඳව සාම්ප්‍රදායික ව්‍යාකරණය ඇසුරෙන් ප්‍රාමාණික දැනුමක් උකහා ගැනීම තමයි අපෙන් අපේක්ෂා කරන්නේ. එතනදී අපට සිදු වෙනවා මේ සාම්ප්‍රදායික ව්‍යාකරණයට අදාළව රචනා වෙලා තිබෙන මූලාශ්‍රය ග්‍රන්ථයන් පරිශීලනය කරමින් ඒ අනුසාරයෙන් මෙකී ව්‍යාකරණාංගයන් හැදෑරීමට ඒ අනුව අපි මේ පාඩම් මාලාවේදී ප්‍රධාන මූලාශ්‍රය ග්‍රන්ථයේ විදිහට යොදා ගන්නවා කච්චායන ව්‍යාකරණය. ඒ වගේම අවශ්‍ය තැන්වලදී රූපසිද්ධිය බාලාවතාරය වගේ කෘතිත් යොදා ගනිමින් මේ පාඩම් මාලාව තුළ මේකේ ව්‍යාකරණ අංග පිළිබඳව සාකච්ඡා කරනු ලබනවා, කතා බහ කරනු ලබනවා. අපි මේ වෙනකොට සාම්ප්‍රදායික ව්‍යාකරණයට අදාළ සංධි පිළිබඳවයි කතා බහ කරමින් ඉන්නේ. ඒ යටතේ ස්වර සංධියට අදාළ කරුණු පසුගිය පාඩම් කිහිපේ පුරාවටත් සාකච්ඡා කරගෙන ඇවිල්ලා දැනටත් අපි කතා කරමින් ඉන්නේ ස්වර සංධියට අදාළ කරුණු පිළිබඳව. අවසන් වතාවට අපි පසුගිය පාඩමේදී කතා බහ කළේ අධි කියන උපසර්ගයට අජ්ජ කියන ආදේශයත් අභි කියන උපසර්ගයට අබ්බ කියන ආදේශයත් සිද්ධ වෙන්නේ කොහොමද කියලා ස්වර සංධිය ආදේශ සංධිකාරයේ යටතේ. එතනදී පසුගිය පාඩමේදී මාතින් සිදු වූ අතපසුවීමක් නිවැරදි කරමින් මේ පාඩම ආරම්භ කරන්නට කැමතියි. එතනදී මම ඔබ වහන්සේලාට ඉදිරිපත් කරේ මේ අබ්බෝ අභි සහ අජ්ජෝ අධි කියන සූත්‍ර දෙක සම්බන්ධයෙන් රූපසිද්ධියේ ඉදිරිපත් කරලා තියෙන නිර්වචනය එහෙම නැත්නම් රූපසිද්ධිය අනුසාරයෙන් තමයි ඒ කරුණ කතා කරේ. එතෙන්දී කච්චායනේ මේ සම්බන්ධයෙන් දක්වන තොරතුරු ඉදිරිපත් කිරීම මාතින් අතපසු වුණා. ඒ නිසා මෙතනදී ඒ කාරණයෙන්ම පටන් ගන්න එක හොඳයි කියලා හිතනවා. එතකොට කච්චායන ව්‍යාකරණය ගත්තාම මේ කාරණා දෙකට අදාළ තොරතුරු සඳහන් වෙන්නේ. දැන් රූපසිද්ධිය ගත්තාම රූපසිද්ධියේ ස්වර සංධියට තේම බාලාවතාරයේත් ස්වර සංධියට තේම මේ විස්තර දැක්ුණත් කච්චායනයට යනකොට කච්චායනය ටිකක් සංධි කාණ්ඩයේ අවසානයේට වගේ වෙන්න තමයි ඔය සූත්‍ර දෙකට අදාළ විස්තර තියෙන්නේ. ඒ හේතුව නිසාම තමයි මාතින් පසුගිය පාඩමේදී මේ දෙක මගහැරුණේ. ඉතින් කච්චායනේ අර
සූත්‍ර පෙළගස්වල තිබෙන ආකාරයේ තියෙන වෙනසක් නිසා මේ සූත්‍ර තරමක් පසුපසට ගිහිල්ලා තියෙනවා. දැන් මෙතනින් බලපුවාම ඔබ වහන්සේලාට ඒක තේරුම් ගන්න පුළුවන් අපේ හැමදෙරෝනේ මේ 44 45 කියන අංක යොදලා තියෙන්නේ රූප සිද්ධියේ මේ කච්චායනේ මේ සූත්‍රයට අදාළ සූත්‍ර අංක කිරීම යටතේ තමයි 44 45 කියලා මේ සූත්‍ර දෙක අංකණය කරලා තියෙන්නේ. නමුත් අපිට පේනවා මෙන්න මේ පැත්තෙන් තියෙනවා 24 25 කියලා අංක දෙකක්. එතකොට මේ 24 25 කියන අංක දෙක තමයි රූප සිද්ධියට අදාළව මේ සූත්‍ර දෙක සඳහා යොදලා තියෙන අංක දෙක. මම හිතන්නේ එතනින් ඔබ වහන්සේලාට පැහැදිලි වෙයි මේ සූත්‍රවල අනුපිළිවෙල වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන්. කච්චායන ව්‍යාකරණයට යනකොට කච්චායන ව්‍යාකරණයේ 44 45 විදිහට මේ සූත්‍ර දෙක දක්වද්දී රූප සිද්ධිය 24 25 විදිහට සන්ධිකාණ්ඩයේ මුලට ඇවිල්ලා තියෙනවා මේ සූත්‍ර දෙක. ඒ නිසා සමහර වෙලාවට අර එකපාරට බලනකොට ওই සූත්‍ර දෙක හොයාගන්න අපහසුයි කච්චායනේ. මොකද අපි කෘතියේ තියෙන පිළිවෙලට නෙමෙයි මේ සූත්‍ර සාකච්ඡා කරන්නේ සංධිවලදී වඩා පහසු වෙන විදිහට සංධිවලට අනුරූප වෙන විදිහට ඒ ටික ගලපගෙන අනුපිළිවෙල වෙනස් කරමින් මෙහිදී සාකච්ඡා කරන නිසා ඒ වගේ අතපසුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එනිසා මේ අබ්බෝ අභි කියන සූත්‍රය ගැන අපි පසුගිය පාඩමේදී කතා කළා. ඊට අදාළ කච්චායනේ තියෙන විවරණය තමයි මේ ඇතුළත් වෙලා තියෙන්නේ. කොට කච්චායනේ මේ සූත්‍රයට අදාළව සඳහන් කරනවා මෙන්න මෙහෙම අභි ඉච්ඡේතස්ස සරේපරේ අබ්බාදේශෝ හෝති. අභි ඉච්ඡේතස්ස අභි ඉති ඒතස්ස අභි කියන මේ වචනයට නැත්නම් මේ උපසර්ගයට සරේ පරේ සොරයක් පරව තියෙනකොට අබ්බාදේශෝ හෝති අබ්බ කියන ආදේශය සිද්ධ වෙනවා. අභි කියන උපසර්ගයට සොරයක් පරව තියෙනකොට අබ්බ කියන ආදේශය සිද්ධ වෙනවා. ඒකට අදාළව උදාහරණ දෙකක් කච්චායනේ ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි අබ්බුදීරිතං කියන වචනයත් ඊළඟට අබ්බුග්ගච්ඡති කියන වචනයක්. අබ්බුග්ගච්ඡති කියන වචනය අපිට රූප සිද්ධියත් හම්බුණා. අපි මේන් එක වචනයක් හදලා බලමු නැවත මතක් කර ගැනීමක් විදිහට. අබ්බුදීරිතං කියන වචනය අපට විසන්ධි කරගන්න පුළුවන් අභි උදීරිතං කියලා. අභි උදීරිතං. මේ අභි උදීරිතං කියන වචනේ අපිට පේනවා මේ පැත්තේ සොරයක් තියෙන්නේ. එතකොට මේ සූත්‍රයෙන් කියන්නේ සොරයක් පරව තියෙනකොට ඊට මුලින් යෙදුණු මෙන්න මේ අභි කියන උපසර්ගය වෙනුවට අබ්බ කියලා අලුත්ම ආදේශයක් සිද්ධ වෙනවා. කොට අපි මේ අභි කියන එක වෙනුවට අබ්බ කියන ආදේශය ගත්තා. ඊළඟට උදීරිතං කියන එක මෙතනට එකතු කරගන්නවා. දැන් සාමාන්‍ය ස්වර සංධියක් නිර්මාණය කරගන්න ආකාරයට මේ සංධි පදේ අපිට සකස් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි අබ්බ කියන එකේ තියෙන ස්වර ව්‍යංජන වෙන් කරගන්නවා. මේ පිළිවෙලට දැන් අපිට පේනවා මෙතන තියෙන එකම જાතිය ස්වර දෙකක්. එක જાතිය ස්වර දෙකක් තිබුණොත් ඒ කියන්නේ ඒවට අපි කියනවා සරූප නැත්නම් සවන්න කියලා. එහෙම සරූප ස්වර දෙකක් එක ළඟ තිබුණොත් අපි කරන්නේ පූර්ව ස්වරය ලොප් කරනවා. ඊට අදාළ සූත්‍රය තමයි සරාසරේ ලෝපං කියන සූත්‍රය. ඉන් අනතුරුව අපිට පුළුවන් මේ පදය තනි පදයක් විදිහට ගලපා ගන්න අබ්බු දීරිතං කියලා. අබ්බු දීරිතං. ඔය විදිහට තමයි මෙන්න මේ අබ්බු දීරිතං කියන පදය සකස් වෙන්නේ. අබ්බුග්ගච්ඡති කියන පදය අපිට විසන්ධි කරගන්න පුළුවන් අභි උග්ගච්ඡති. අභි උග්ගච්ඡති කියන පද දෙක එකතු වෙලා හැදෙනවා අබ්බුග්ගච්ඡති කියලා.
අභිඋග්ගච්ඡති කියන පද දෙක එකතු වුනහම අබ්බුග්ගච්ඡති කියලා හැදෙනවා. එතකොට මෙතනදී කච්චායනයේ ලොකු විස්තරයක් ඉදිරිපත් කරන්නේ මේ සම්බන්ධයෙන්. කච්චායනය කියන්නේ අභි කියන උපසර්ගයට ස්වරයක් පරව තිබුණොත් අබ්බ කියන ආදේශය සිද්ධ වෙනවා කියන කතාව පමණයි. ඊළඟට අජ්ජෝ අධි කියන සූත්‍රය ගත්තහම එමමයි. එම සූත්‍රයටත් වැඩි විස්තර අපිට කච්චායනයේ දකින්න ලැබෙන්නේ නැහැ. අපි පසුගිය පාඩමේ රූප සිද්ධියේදී කතා කරපු තරම් මෙතනදිත් කියනවා අධි ඉච්ඡේතස්ස සරේ පරේ අජ්ජාදේශෝ හෝති. අධි ඉච්ඡේතස්ස සරේ පරේ අජ්ජාදේශෝ හෝති. අධි ඉති ඒතස්ස. මෙන්න මේ අධි කියන වචනයට සරේ පරේ සොරයක් පරව ඇති විට අජ්ජාදේශෝ හෝති. අජ්ජ කියන ආදේශය සිද්ධ වෙනවා. ඒකත් අපි පදයක් සකස් කරලා බලමු. මෙතන අපිට උදාහරණ දෙකක් දීලා තියෙනවා. අජ්ජෝ කාසේ අජ්ජාගමා කියලා. අජ්ජෝ කාසේ කියන පදේ අපිට හදා ගන්න පුළුවන්, විසන්ධි කර ගන්න පුළුවන් අධි ඕකාසේ කියලා. අජ්ජාගමා කියන පදය අධි අගමා කියලා විසන්ධි කර ගන්නට පුළුවන්කම තියෙනවා. අපි මේකෙන් එක පදයක් සකස් කරලා බලමු කොහොමද මේක සකස් වෙන්නේ කියලා. අපි ගත්තොත් ඔය අධි අගමා කියන පදය. අධි අගමා අජ්ජෝ අධි කියන සූත්‍රය යටතේ එහි වෘත්තියෙන් පැහැදිලි කරා ස්වරයක් පරව තියෙනකොට අධි චේතස්ස සරේ පරේ අජ්ජාගමෝ හෝති. ස්වරයක් පරව තියෙනකොට මේ අධි කියන උපසර්ගයට අජ්ජ කියන ආදේශය වෙනවා. අජ්ජ ආදේශය වෙනවා. එතකොට මේට අදාළ සූත්‍රය තමයි අජ්ජෝ අධි. අජ්ජෝ අධි කියන සූත්‍රයේ බලපෑමෙන් අධි කියලා මෙන්න මෙතන තිබුණු උපසර්ගයට ස්වරයක් පරව තිබුණ නිසා අජ්ජ කියන ආදේශය සිදු කරගත්තා. ඔතනින් එහාට ඔය සංධිය සකස් වෙන්නේ සාමාන්‍ය ස්වර සංධියකදී අපි පූර්වස්වර ලෝපය සිදු කරගන්න ආකාරයට. එතෙන්දී අපිට ඉස්සෙල්ලම කරන්න සිද්ධ වෙනවා මේකේ ස්වර ව්‍යංජන වෙන් කරගන්න එක. එතකොට අජ්ජ කියන එකේ තියෙන අයන්න අපි එළියට ගත්තා. ඊට පස්සේ අගමා ස්වර ව්‍යංජන වෙන් කරගන්න සූත්‍රය ඔබ වහන්සේලා දන්නවා. අපි කලින් ඉගෙන ගත්තා. පුබ්බ මදහෝටිත මස්සරං සරේන වියෝජේ කියන සූත්‍රයෙන් තමයි අපි යම්කිසි පදයක ස්වර ව්‍යංජන වෙන් කරගන්නේ. එහෙම වෙන් කරගත්තායින් පස්සේ අපිට නැවත වතාවක් මේක මේ විදිහට දැක ගන්න පුළුවන්. මෙතන අපිට පේනවා සරූපස් ස්වර දෙකක් තියෙනවා. නැත්නම් එක જાතියේ ස්වර දෙකක් තියෙනවා. එක જાතියේ ස්වර දෙකක් තියෙන තැන්වලදී අපි කරන්නේ පූර්වස්වරය ලොප් කරනවා. ඒකට අදාළ සූත්‍රය සරා සරේ ලෝපං. දැන් අපිට පුළුවන් මේ පදය නිර්මාණය කරගන්න අජ්ජගමා කියලා. මේ ජයන්නට මේ අයන්න එකතු වුනහම අජ්ජගමා කියලා පදේ නිර්මාණය වෙනවා. ණය පරංයුත්තේ කියන සූත්‍රයෙන් අපිට ඒ විදිහට එකතු කරගන්න පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි මේ පදය නිර්මාණය වෙන්නේ. ඉතින් ඔය විදිහටම අපිට සකස් කරගන්න පුළුවන් අධි ඕකාසේ කියන පදයට අජ්ජෝකාසේ කියලා. ඒකෙත් පද සාධනය සිද්ධ වෙන්නේ මේ ක්‍රමයටම තමයි. වෙනසක් නැහැ. එකම විදිහට තමයි මේ පද දෙකේම පද සාධනය සිදු වෙන්නේ. ඊළඟට මේකට අදාළ විශේෂ කාරණයක් අපි ඉගෙන ගන්න යන්නේ මේ අබ්බෝ අබි කියන සූත්‍රයටත් අජ්ජෝ අධි කියන සූත්‍රයටත්. මේ අබ්බෝ අබි කියන එකෙන් උනේ අභි උපසර්ගයට අබ්බාදේශ වීම, අජ්ජෝ අධි කියන එකෙන් උනේ අධි උපසර්ගයට අජ්ජ ආදේශ වීම. මේට අදාළව කච්චායනේ වගේම රූප සිද්ධියෙත්
සඳහන් කරනවා මෙන්න මෙහෙම කාරණයක්. මොකක්ද? ඉවර්ණය පරව තියෙනකොට ඔය කලින් කියපු අභි කියන උපසර්ගවලට සිදුවන අජ්ජ අබ්බ කියන ආදේශයන් සමහර අවස්ථාවලදී සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සූත්‍ර දෙකෙන් කියපු මේ නියමය අනුව සිදුවන ආදේශය ඇතැම් අවස්ථාවලදී පරව තිබෙන වර්ණය ඉවර්ණය නම් එවිට මේ සංධි කාර්යය සිදු නොවන බව කච්චායනයේත් රූප සිද්ධියෙත් දෙකේම සඳහන් කරනවා. කච්චායනයේ කතාව කියන්නේ මෙන්න මේ විදිහට තේ නවා ඉවන්නේ සූත්‍රය දෙකේම එකයි තේ නවා ඉවන්නේ ඊට අදාළව කච්චායනයේ වැඩි විස්තර පෙන්නනවා තේචකෝ අධි ඉච්ඡේතේ ඉවන්නේ පරේ අබ්බෝ අජ්ජෝ ඉති උත්තරූපා නං හොන්තිවා මෙතන නං නෙමෙයි න හොන්තිවා වෙන්න ඕනේ මෙතන මුද්‍රණ දෝෂයක් විය යුතුයි තේචකෝ අධි ඉච්ඡේතේ ඉවන්නේ පරේ අබ්බෝ අජ්ජෝ ඉති උත්තරූපා න හොන්තිවා ඊට පස්සේ ඊට උදාහරණ දෙනවා අභිච්චිතං අධීරිතං කියලා. ඒ වගේම වා කියලා කිව්වා මේක විකල්පයෙන් සිද්ධ වෙන්නේ කියලා වාති කස්මා අභීරිතං අජ්ජින මුත්තෝ. අපි ඉස්සලම මේ සූත්‍රයේ තේරුම ගමු. ඉවන්නේ කියලා කිව්වේ ඉවර්ණය පරව තියෙනකොට. ඉවර්ණය පරව ඇති කල්හි තේ ඒවා න වා විකල්පයෙන් න සිදු නොවේ. ඉවන්නේ කිව්වේ වර්ණයේ පරව ඇති විට තේ කිව්වේ අර මුලින් කියපු අජ්ජ හෝ අබ්බ කියන ආදේශ. ඉවර්ණයේ පරව තියෙනකොට මේට මුලින් සඳහන් කරපු අබ්බ අජ්ජ කියන ආදේශ දෙක වා ඇතැම් අවස්ථාවලදී න සිදු නොවේ කියලා මේ සූත්‍රයෙන් කියනවා. ඊට අදාළ වෘත්තියෙන් මේ කියපු කාරණය තවදුරටත් පැහැදිලි කරනවා. ඉවන්නේ පරේ කියලා කිව්වේ ඉවර්ණය පරව ඇති විට අධි ඉච්ඡේතේ අධි යනුවෙන් සඳහන් කරපු තේච ඒ රූපයන් අබ්බෝ අජ්ජෝ ඉති අබ්බ අජ්ජයයි උත්තරූපා කියන ලද ස්වરૂපයන් බවට වා ඇතැම් අවස්ථාවලදී න හොන්ති පත් නොවේති. ඒ කියන්නේ සරලව කිව්වොත් මෙතනින් කියනවා අපිට මීට පෙර සූත්‍ර දෙකකින් කිව්වා අභි කියන උපසර්ගය තිබුණොත් එයින් පරව ස්වරයක් තියෙනවා නම් අභි කියන උපසර්ගයෙන් පරව ස්වරයක් ඇති විට අභි කියන එකට අබ්බ කියන ආදේශය වෙන්න පුළුවන් කියලා. අධි කියන උපසර්ගයෙන් පරව ස්වරයක් තිබුණොත් අභි කියන උපසර්ගයට අජ්ජ කියන ආදේශය වෙන්න පුළුවන් කියලා කිව්වා. මෙතනදි කියනවා එහෙම අධි කියන උපසර්ග වලින් පරව තියෙන ස්වරය ඉවර්ණය නම් ඇතැම් අවස්ථාවලදී ඔය කියපු ආදේශය එනම් අබ්බ අජ්ජ කියන ආදේශ දෙක සිද්ධ වෙන්නේ නැති බව සඳහන් කරනවා අධි කියන උපසර්ගයන්ට. ඊට අදාළව උදාහරණ දෙකක් දීලා තියෙනවා. උදාහරණ අපි පසුවට කතා කරමු. ඊළඟට රූප සිද්ධියෙත් මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. තේනවා ඉවන්නේ කියන සූත්‍රය යටතේම තේචකෝ අභියදි ඉච්ඡේතේ උපසග්ගා ඉවන්නේ පරේ අබ්බෝ අජ්ජෝ ඉති උත්තරූපා නහොන්තිවා. අර කියපු කතාවම තමයි කියන්නේ. ඊට අමතරව කියනවා සරලෝපනයනානි. සමහර වෙලාවට ඒවයි ස්වර ලෝපය ආදී වෙනත් සංධි කාර්යයක් සිද්ධ වෙනවා මේ කියපු ආදේශය වෙන්නේ නැතුව. ඔය කලින් කියපු ආදේශය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ස්වර ලෝපය වගේ වෙනත් සංධි කාර්යයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට උදාහරණ දෙනවා අභිච්චිතං අධීරිතං කියලා. හැබැයි මේ කාරණය වෙන්නේ විකල්පයෙන්. ඒ කියන්නේ සමහර වෙලාවට විතරයි. හැමතැනම එහෙම නොවෙනවා කියලා එකක් නෑ. තැන්වලදී අර කියපු ආදේශයේ සිද්ධ වෙන තැනුත් තියෙනවා. ආන් එහෙම සිද්ධ වෙන තැන් වලට උදාහරණ දීලා තියෙනවා අභීරිතං අජ්ජිනමුත්තෝ අජ්ජිට්ටෝ කියන තැන්වල
ඊට අදාළ උදාහරණ දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලම බලමු මේ ආදේශය සිද්ධ නොවන තැන් වලට උදාහරණයක්. ඊට අදාළ උදාහරණය අපිට මෙතන දකින්න ලැබුණා. කච්චායනේ දෙනවා අභිච්චිතං කියන උදාහරණයත් ඒ වගේම රූප අධීරිතං කියන උදාහරණයත් රූප සිද්ධිය ගත්තහමත් ඒ උදාහරණ දෙකම තමයි දෙන්නේ. අභි කියන උපසර්ගයෙන් පරව ඉච්ඡිතං කියන පදේ එකතු වෙලා හැදෙනවා අභිච්ඡිතං කියන පදේ. දැන් ඔය කලින් කියපු නියමය අනුව බැලුවොත් අපිට පේනවා මෙතන ස්වරයක් තියෙනවා. ස්වරයක් පරව තියෙනකොට ඒකට මුලින් තියෙන අභි කියන උපසර්ගයට අපට අබ්බ කියන ආදේශය කරගන්න පුළුවන්. නමුත් මෙතන කිව්වේ තේනවා ඉවන්නේ වර්ණය පරව තියෙනකොට සමහර වෙලාවට ඒක සිද්ධ වෙන්නේ නැහැ. මෙතනත් එහෙම සිදු නොවන තැනක්. ඒ නිසා මේකට අබ්බ කියන ආදේශය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට මෙතනදී සිද්ධ වෙන්නේ අපි ස්වර ලෝපය සිද්ධ කරගන්නවා. මේ විදිහට මුලින් ස්වර ව්‍යංජන වෙන් කරගෙන ඊට පස්සේ අපිට පේනවා මෙතන තියෙන්නේ සමානස්වර දෙකක්. සමානස්වර දෙකක් එක ළඟ ආපුවාම අපි කරන්නේ පූර්වස්වරය ලොප් කරනවා. ඒ අනුව මේ සමානස්වර දෙකෙන් පූර්වස්වරය හෙවත් මුල් ස්වරය අයින් කරගන්නවා සරාසරේ ලෝපං කියන සූත්‍රයෙන්. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මෙතන පදේ නිර්මාණය කරගන්න අභිච්චිතං කියලා. අභිච්චිතං අභිච්චිතං අධි කියන උපසර්ගය ගත්තොත් අධි කියන උපසර්ගයට අදාළව අධි කියන උපසර්ගයෙන් පරව යෙදෙනවා ඊරිතං කියන වචනය. මෙතනදිත් අපිට පේනවා ස්වරයක් පරව තියෙනවා. ඒ වගේම අධි කියන උපසර්ගයේ තියෙනවා සාමාන්‍ය ක්‍රමේ නම් ස්වරයක් පරව තියෙනකොට අධි කියන එකට අජ්ජ කියන ආදේශය වෙනවා. නමුත් තේ නවා ඉවන්නේ කියන විදිහට මෙතනදී මේකට අජ්ජ කියන ආදේශය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි මෙතනදිත් කරගන්නේ ස්වර ලෝපය. මේ විදිහට ස්වර ව්‍යංජන වෙන් කරගෙන ඊට පස්සේ අපි බලනවා මොනවාද එක ළඟ තියෙන අකුරු දෙක කියලා. අපිට පේනවා යන්න සහ යන්න ඒ කියන්නේ සමානස්වර. එහෙමනම් අපි පූර්වස්වරය අයින් කරනවා සරාසරේ ලෝපං කියන සූත්‍රයෙන්. එතකොට අපිට පේනවා මෙතන අධීරිතං කියන පදය තමයි නිර්මාණය වෙන්නේ. අධීරිතං කියන එක අජීරිතං වෙන්නේ අධීරිතං කියලා අපි මෙතනදී සකස් කරගන්නවා. ඒකට හේතුව තමයි යන්න පරව තියෙනකොට ඇතැම් අවස්ථාවලදී මා ආදේශය සිදු නොවීම. තව උදාහරණයක් ඔබ වහන්සේලාට දකින්න පුළුවන් හැමදෙන්නේ මේ රූප සිද්ධියට අදාළව දීපු උදාහරණයක්. අභි ඉජ්ජිතං කියන පද දෙක එකතු වෙනකොට සාමාන්‍ය ක්‍රමේ නම් අපිට මේ ස්වරයක් පරව තියෙනකොට අභි කියන එකට අබ්බ කියන ආදේශය කරගන්න පුළුවන්. නමුත් මෙතන තේනවා ඉවන්නේ කියලා කියපු නිසා අපි මෙතනදී වැඩේ කරගන්නේ නැහැ. ඒ වෙනුවට මේකේ ස්වර ව්‍යංජන වෙන් කරගෙන මේ සමාන ස්වර දෙක අතරින් මෙන්න මේ පූර්වස්වරය ලොප් කරලා එතනින් පස්සේ මේ පදය සකස් කරගන්නවා. මේ පූර්වස්වරය ලොප් කරගත්ත සරාසරේ ලෝපං කියන සූත්‍රයෙන් එතකොට අපිට මේකෙන් හැදෙන පදය තමයි අභිජ්ජිතං. අධීරිතං කියන පදේ මම ඉස්සෙල්ලා හැදුවා. ඔය විදිහට ඇතැම් අවස්ථාවලදී අභි අධි උපසර්ගයන්ගෙන් පරව ස්වරයක් තිබුණා උනත් තිබෙන ස්වරය ඊ දෙකෙන් එකක් නම්
ඇතැම් අවස්ථාවලදී මේ කියපු ආදේශය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඇතැම් අවස්ථාවලදී විතරයි සිද්ධ වෙච්ච තැන් තියෙනවා. ඒකට උදාහරණ මේ රූප සිද්ධියත් පෙන්නලා තියෙනවා වාතිකින් කියන කොටස යටතේ මෙන්න මෙතන පෙන්නනවා අබ්බීරිතං අජ්ජිනමුත්තෝ අජ්ජිට්ටෝ කියන පදේ එහෙම සකස් වෙනවා. අබ්බීරිතං කියන්නේ අභීරිතං. අභි කියන එකට අබ්බ කියන ආදේශය එතන වෙලා තියෙනවා යන්න පරව තිබුණත්. අධි ඉනමුත්තෝ කියන එක ගත්තාම ඒත් එහෙමයි. අධි ඉනමුත්තෝ අජ්ජිනමුත්තෝ අධි ඉට්ටෝ අජ්ජිට්ටෝ මේ තැන්වලදී ඉවරණයේ පරව තිබුණත් ඔය කියපු ආදේශය සිද්ධ වෙලා තියෙන බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒක තව දුරටත් පැහැදිලි වෙනවා මෙන්න මෙතනින්. දැන් බලන්න ඉස්සලා කිව්වා ඉවරණයේ පරව තියෙනකොට මේක වෙන්නේ නැහැ සමහර අවස්ථාවලදී කියලා. නමුත් ඉවරණයේ පරව තිබුණා වුණත් මේ තැන්වලදී ඒක වෙලා තියෙනවා. මේ තැන්වලදී මේ ආදේශය අජ්ජ අබ්බ කියන ආදේශ වෙලා තියෙනවා. උදාහරණයක් අභීරිතං අභීරිතං. දැන් ඉස්සල්ලා අපි හැදුවා අභීරිතං කියන පදේ අභීරිතං කියලා. ඒ මේ ආදේශය සිදු නොකර තවත් ක්‍රමයකට ඒකම හැදෙනවා. ඒ ආදේශය කරලත් හදන්න පුළුවන්. අභීරිතං අභි කියන එකට අබ්බෝ අභි කියන සූත්‍රයෙන් අබ්බ කියන ආදේශය කරගත්තාම අබ්බීරිතං. එතනින් පස්සේ අපි සාමාන්‍ය ස්වර සංධියක් හදන පිළිවෙලට ස්වර ව්‍යංජන වෙන් කරගෙන ඊට පස්සේ මෙතන තියෙන පූර්ව ස්වරය ලොප් කරලා අභීරිතං කියලා මේ පදය සකස් කරගන්නවා. එතකොට අභීරිතං කියන පදේ ඔය දෙආකාරයටම හැදෙනවා. සමහර තැන්වල ඉවරණයේ පරව තියෙන නිසා අභි කියන එකට අබ්බ ආදේශය නොවිච්ච තැනුත් තියෙනවා. ඒ වගේම සමහර තැන්වල ඉවරණයේ පරව තිබුණා වුණත් අභි කියන එකට අබ්බ ආදේශය සිදු කරලා හදාගත්තු තැනොත් තියෙනවා. ඊළඟට අධි කියන උපසර්ගයට අදාළව ගත්තොත් මෙතන තව උදාහරණ දෙකක් තියෙනවා. අධි ඉනමුත්තෝ අධි ඉනමුත්තෝ. අධි කියන එකෙන් පරව අපිට පේනවා යන්න තියෙන්නේ. නමුත් මෙතනදී අධි කියන එකට අජ්ජ ආදේශය වෙලා තියෙනවා. ඒ අනුව අජ්ජිනමුත්තෝ කියලා මේකෙන් පදේ හැදෙනවා. මෙතනත් එහෙමයි අධි කියන එකෙන් පරව ඉට්ටෝ කියන එක යෙදෙනකොට යන්න තියෙන්නේ. නමුත් අධි කියන එකට අජ්ජ ආදේශය වෙලා අජ්ජිට්ටෝ කියලා මේ පදය සකස් වෙලා තියෙනවා. ඉතින් මේ උදාහරණ වලින් පේන්නේ සහ මේ සූත්‍රයෙන් කියවෙන කාරණය තමයි තේ නවා ඉවන්නේ කියන සූත්‍රයෙන් සඳහන් කරන පිළිවෙලට ඉවර්ණය පරව තියෙනකොට සමහර අවස්ථාවලදී අධි අභි කියන උපසර්ග වලට අබ්බ අජ්ජ කියන මේ ආදේශය සිදු නොවෙනවා කියන එක තමයි මූලාශ්‍රය වලේ මතය. නමුත් ඇතැම් අවස්ථාවලදී මේ ආදේශය සිදු විය හැකි බව එම මූලාශ්‍රවලම නැවතත් පෙන්වා දීලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ විශේෂ ආදේශයන් දෙකක්. මේ ආදේශයන් දෙක සම්බන්ධයෙන් කච්චායනයේ තොරතුරු දැක්වෙන්නේ අඩුවෙන්. නමුත් රූප සිද්ධිය මේ පිළිබඳ විශේෂයෙන් විස්තර කරලා තියෙනවා. ඒ තමයි අපි ඔය කතා කරපු ය කියන ආදේශයත් උව කියන ආදේශයත්. බාලාවතාරය ගත්තොත් බාලාවතාරය මේ ගැන සඳහනක් දකින්න ලැබෙන්නෙම නැහැ. බාලාවතාරය මේ ගැන සඳහන් වෙන්නෙම නැහැ. රූප සිද්ධිය තමයි රූප සිද්ධිය සහ කච්චායනයේත් අපිට දකින්න ලැබෙන්නේ. රූප සිද්ධිය තමයි මේ සම්බන්ධයෙන් දකින්න ලැබෙන්නේ. ඔය ය උව කියන ආදේශයන් දෙක ගැන කතා කරන්න කලින් අපි ඉගෙන ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි රූප සිද්ධියේදී අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම දෙකක්. මේක සංඥා කොටසේ නෙමෙයි සංදි කාණ්ඩයේදී අපිට හම්බ වෙනවා ජල සංඥාව කියලා එකක්. ජල සංඥා කියලා එකක් හම්බ වෙනවා. ජල සංඥා බාලාවතාරයේම අපිට කවදාවත් හම්බුන්නේ නැහැ ජල සංඥා කියලා එකක්. හැබැයි රූප සිද්ධියේ තියෙනවා ජල සංඥා කියලා එකක්. ජල සංඥා කියන එක මොකක්ද කියන එක ඉස්සෙල්ලා හඳුනගෙන ඉන්න ඕනි. මේ කාරණය පැහැදිලි කරගන්නට
කලින්. ඊට හේතුව තමයි මේ ජල සංඥාව නමින් තමයි අදාළ සූත්‍රය තුලත් මේවා හඳුන්වලා තියෙන්නේ. එතකොට එතනදී ජල සංඥාව කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැත්නම් අපිට මේ කාරණය පැහැදිලි කරගන්නට පුළුවන් කමක් නැතුව යනවා. එතකොට ජල සංඥාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඊ අක්ෂර ඊ වර්ණය ඒ කියන්නේ ඊ දෙකට කියනවා ජ සංඥාව කියලා. ඊ දෙක නැත්නම් ඊ වර්ණයට අපි කියනවා ජ සංඥාව කියලා. වර්ණය ඒ කියන්නේ ඌ දෙකට කියනවා ල සංඥාව කියලා. මෙන්න මේ ඊ ඌ කියන අක්ෂර වලට තමයි අපි පාලි ව්‍යාකරණය තුල ජල සංඥාවන් නමින් හඳුන්වන්නේ. ජල සංඥාවන් නමින් හඳුන්වන්නේ ඔන්න ඔය අකුරු වලට. එතකොට ජ කියලා කියන්නේ මොනවටද? ඊ කියන අක්ෂර දෙකට ල කියලා කියන්නේ ඌ කියන අකුරු වලට. ඊ අක්ෂර ජ සංඥාව හැටියටත් ඌ අක්ෂර ල සංඥාව හැටියටත් හඳුන්වලා තියෙනවා. කොහෙද හඳුන්වලා තියෙන්නේ? හඳුන්වලා තියෙන්නේ රූප සිද්ධියේ. මෙන්න තියෙනවා ඊට අදාළ රූප සිද්ධි සූත්‍රය. ඉවන්නු වන්නා ජලා ඉවන්නු වන්නා ජලා ඉවන්නු වන්නා කියන එකේ පද කඩලා බලන්න. ඉවන්න උවන්නා ඉවන්න උවන්නා ඉවර්ණයත් උවර්ණයත් පිළිවෙලින් ජලා ජල සංඥාවන් හැටියට හඳුන්වනවා. ඒක තව දුරටත් පැහැදිලි වෙනවා. ඉවන්න උවන්න ඉච්ඡේතේ යතහක්කමං ජල සංඥා හොಂತಿ. ඉවන්න උවන්න ඉති ඉවර්ණය උවර්ණය යන ඒතේ මේවා යතහක්කමං පිළිවෙලින් ජල සංඥා හොಂತಿ ජල සංඥාවන් බවට පත් වෙනවා. මේ සංඥාවන් දෙක හඳුන්වන්නට යොදන විශේෂ නාමය තමයි ව්‍යාකරණයේ ජල සංඥාව කියලා කියන්නේ. එතකොට ඒකෙන් අපේක්ෂිත අර්ථය සඳහන් කරනවා වන්නක් ගහනං සවන්නක් ගහනත්තං. ඇයි මේක ඉවන්න කියලා කිව්වේ? ඇයි මේක උවන්න කියලා කිව්වේ? ඉකාර කියන්න තිබුණා. උකාර කියන්න තිබුණා. ඉකාර උකාර නොකියා ඉවන්න උවන්න කියලා සඳහන් කළේ වන්නක් ගහනං සවන්නක් ගහනත්තං. මෙතන වන්න කියන වචනේ අරන් තියෙන්නේ සවර්ණය අදහස් කරන්න, සරූපය අදහස් කරන්න. එහෙනම් එයින් කියවෙන්නේ මොකක්ද? ජ සංඥාව කියපුවහන් යන්න විතරක් නෙමෙයි ඊ යන්නත් අයිති. සවන්නක් ගහනත්තං. වන්නක් ගහනං සවන්නක් ගහනත්තං කියන ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. ඉවන්න කියපුවහන් යන්න විතරක් නෙමෙයි ඊ දෙකම අයිති වෙනවා. උවන්න කියලා කියපුවහන් උයන්න විතරක් නෙමෙයි ඌ දෙකම අයිති වෙනවා. ඊට පස්සේ මෙතන ගාථාවකුත් තියෙනවා මේ ජල සංඥාවන් පැහැදිලි කිරීම සඳහා රූප සිද්ධිය ඉදිරිපත් කරන ওই සූත්‍රයේ යටතේ ඊට අයත් වෘතිය තුල ජල සංඥා පසඤ්ඤාව න ලිංගන්තං ව නිස්සිතා ආඛ්‍යාතේ ලිංග මජ්ජේච ද්විලිංගන්තේච දස්සනා. ඔව් දකින්න ලැබෙන තැන් තමයි කියන්නේ මේ ජල සංඥාව දකින්න ලැබෙන තැන් කීපයක් ගැන විස්තර කරමින් මේ ගාථාවේ කරුණු සඳහන් කරලා තියෙනවා. දැන් අපිට ජල සංඥාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි. ඊ දෙකට ජ සංඥාව කියනවා. ඌ දෙකට ල සංඥාව කියලා අපි කියනවා. ඔන්න දැන් තමයි අපි අපිට අවශ්‍ය කාරණේට යන්නේ. එහෙම නැත්නම් මේ ආදේශයට අදාළ කාරණේට යන්නේ. සූත්‍රයක් හම්බ වෙනවා මේකත් රූප සිද්ධියේ තියෙන්නේ ජලාන මියවා සරේවා. ජලාන මියවා සරේවා. අපි මේක කඩාගත්තොත් ජලානං ඉය උවා සරේවා. සරේ ස්වරයක් පරව ඇති විට ජලානං ජල සංඥාවන්ට ඉය උවා පිළිවෙලින් ඉය උව කියන ආදේශ වා විකල්පයෙන් සිද්ධ වෙනවා. ස්වරයක් පරව තියෙනකොට ජල කියන සංඥාවන්ට පිළිවෙලින් ඊය සහ උව කියන ආදේශ සිද්ධ වෙනවා කියන එක තමයි සූත්‍රයෙන් කියවෙන්නේ ජලාන මියවා සරේවා. දැන් අපි මේ සූත්‍රයෙන් කියවෙන කාරණය තවදුරටත් පැහැදිලි කරගමු මේ විදිහට. ජල ඉච්ඡේතේ සං ඊය උව ඉච්ඡේතේ ආදේසා හොಂತಿ වා සරේ පරේ සරලෝපෝ.
ජල ඉති ඒතේසං ජල ජල කියන මේ වාට ඒ කියන්නේ ඉවර්ණ උවර්ණ දෙකට ය උව ඉති ඒතේ ය උව කියන මෙන්න මේවා සරේ පරේ සොරයක් පරව ඇති විට වා ඇතැම් අවස්ථාවක ආදේශා හොන්ති ආදේශ වේ. ස්වරයක් පරව තිබුණොත් එබඳු අවස්ථාවලදී ජ සංඥාවට ය කියන ආදේශයත් ල සංඥාවට උව කියන ආදේශයත් ඇතැම් අවස්ථාවලදී සිද්ධ වෙනවා. සරලෝප එතනින් පස්සේ මේ පදේ සකස් කරගන්නකොට ස්වර ලෝපයකුත් තව දුරටත් සිද්ධ වෙනවා. අපිට පද හදනකොට දැක ගන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඔව් ඊට අදාළ උදාහරණත් මෙතන දීලා තියෙනවා. උදාහරණ ගණනාවක් මේ දෙකටම අදාළව තියන්තං ති අන්තං තියන්තං ති අද්ධං තියද්ධං අග්ගි අගාරේ අග්ගියාගාරේ සත්තමී අත්තේ සත්තමියත්තේ පංචමි අන්තං පංචමියන්තං දු අංගිකං දුඅංගිකං භික්ඛු ආසනේ භික්ඛු ආසනේ පුතු ආසනේ පුතු වාසනේ සයම්භු ආසනේ සයම්භු වාසනේ කියන තැන්වලදී ඔය ආදේශය සිද්ධ වෙලා තියෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ සූත්‍රයේ කිව්වා වා කියලා. ඒ කියන්නේ මේක සිද්ධ වෙන්නේ විකල්පයෙන්. සමහර අවස්ථාවලදී මේක සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඊළඟට පෙන්නනවා මේ ආදේශය සිදු නොවන අවස්ථා මොනවාද කියලා. වාති කිං වා කියලා කිව්වේ ඇයි? අග්ඥාගාරේ 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 කියන එක විසන්ධි වෙන්නේ අග්ගි අගාරේ. එතකොට එතෙන්දී ඔය ඊය කියන ආදේශය වෙලා නැහැ. ඒ වෙනුවට යං ස්වරේ කියන ආදේශය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. සත්තමී අත්තේ හරිනම් මේක සත්තමියත්තේ වෙන්න ඕනේ ඔය ආදේශය සිද්ධ වුණොත්. නමුත් මෙතන සත්තමියත්තේ කියලා තමයි යෙදිලා තියෙන්නේ. බික්කු ආසනේ බික්කු ආසනේ බික්කු වාසනේ වෙන්න ඕනි උව ආදේශය සිද්ධ වුණොත්. නමුත් මෙතනදී එහෙම ආදේශයක් සිද්ධ වෙලා නැහැ. බික්කු ආසනේ නිසීදති කියලා අපිට දකින්න පුළුවන්. අපි විස්තර සහිතව මේවයි පද සාධනය සිදුවන ආකාරයත් සමග බලමු කොහොමද මේ සංඥාවන් සිද්ධ වෙන්නේ කියලා. මුලින්ම අපි බලමු ජ සංඥාවට ඒ කියන්නේ ඉවර්ණයට ඊය කියන ආදේශය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ජ සංඥාව කිව්වේ ඉවර්ණය ඊ දෙක ඒ දෙකට කොහොමද ඊය කියන ආදේශය සිද්ධ වෙන්නේ? මෙන්න මුලින්ම අපිට දකින්න පුළුවන් ති අන්තං ති අන්තං ති අන්තං කියන තැනදී පරව තියෙන්නේ ස්වරයක්. පරව තියෙන්නේ ස්වරයක්. අන්තං කියන තැන අයන්න තියෙන්නේ. එතකොට අපිට සූත්‍රයෙන් කිව්වේ මොකක්ද? ජලාන මියුවා සරේවා ජලාන මියුවා සරේවා ජ සංඥාවට ඊය කියන ආදේශය වෙනවා කියලා. ජ සංඥාව කිව්වේ ඊ දෙක. එහෙමනම් අපි ඉස්සෙල්ලම මේකේ ස්වර ව්‍යංජන වෙන් කරගන්නවා. මේ තියන්න ඇතුලේ අල් තයන්න සහ ඉයන්න තියෙනවා. මේ ඉයන්නට අපි කියනවා ජ සංඥාව කියලා. අන්න ස්වරයකට పూర్වයෙන් ජ සංඥාව යෙදුනහම ඊළඟට අපි මොකද්ද කරන්නේ? ස්වරයකට పూర్වයෙන් යෙදුන මේ ජ සංඥාව වෙනුවට අපි ආදේශයක් කරගන්නවා ඊය කියන ආදේශය. ඒ කියන්නේ ඉයන්න වෙනුවට ඊය කියන ආදේශය සිද්ධ කරගන්නවා. ඉයන්නට ජ සංඥාව කිව්වා ඒක වෙනුවට ඊය කියන ආදේශය කරගත්තා. ඒක කරගත්තේ ජලාන මියුවා සරේවා කියන සූත්‍රයෙන්. දැන් මේ කොටස එකතු වෙනවා තිය කියලා. සහ ඒක ඉතුරු කොටස දකින්න පුළුවන් අන්තං කියලා. අන්න අර සූත්‍රයේ තිබ්බ සරලෝපෝ කියන කතාව වෙන්නේ දැන්.
ඒ සරලෝපෝ කියන කතාව වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්න නම් අපට සිද්ධ වෙනවා ඉස්සලා මේකේ ස්වර ව්‍යංජන වෙන් කරගන්න. ඒ නිසා මේ තිය කියන තැන තියෙන යයන්නේ තියෙන අයන්නේ එළියට ගන්නවා. ඊළඟට අන්තං කියන එක තියෙනවා. ඔන්න දැන් අපිට පේනවා මෙතන සමාන ස්වර දෙකක් තියෙනවා. සමාන ස්වර දෙකක් තියෙන තැනදී අපි සරාසරේ ලෝපං කියන නියමයට අනුව පූර්ව ස්වරය ලොක් කරගන්නවා. එතනින් පස්සේ මේ අයන්න මේ යයන්නට එකතු වුනහම පදේ නිර්මාණය වෙනවා තියන්තං කියලා. තියන්තං. තවත් එලෙස හැදෙන පද කිහිපයක් මෙතන දීලා තියෙනවා. ති අද්ධං අග්ගි අගාරේ පංචමී අත්තේ සත්තමී අත්තේ කියලා. අපි තව උදාහරණයක් හදලා බලමු මේ ති අද්ධං කියන පදේ කොහොමද හැදෙන්නේ. ති අද්ධං. ඉස්සෙල්ලාම අපි මේකේ ස්වර ව්‍යංජන වෙන් කරගත්ත මුලින්ම ඊට අදාළ සූත්‍ර දැන් ඔබ වහන්සේලා දන්නවා මම එකින් එකට කියන්නේ නැහැ පුබ්බමදෝටිත මස්සරං සරේන වියෝජේ. ඊට පස්සේ අපිට කියපු නියමය තමයි ජලාන මියවා සරේවා ස්වරයක් පරව තියෙනකොට ජල සංඥාවන්ට ඊය උව ආදේශ වෙනවා. ඒ අනුව ඊයන්නට ආදේශ වෙන්නේ ඊය කියන ආදේශය. මේ ඊයන්න වෙනුවට ඊය කියන ආදේශය වෙනවා. ඊට පස්සේ අද්ධං. ඔන්න දැන් අපිට මේ කෑලි දෙක මෙන්න මෙහෙම එකතු කරගන්න පුළුවන්. මොකද්ද? තිය අද්ධං කියලා. දැන් අපි මේක නැවත ස්වර ව්‍යංජන වෙන් කරගන්නවා. තයන්නට ඊයන්න එකතු කරලම තියෙනවා. එතන ඒක වෙන් කරලා තියලා අපිට වැඩක් නැහැ මින් ඉදිරියට. ඊළඟට මෙන්න මේ යයන්නේ ස්වර ව්‍යංජන වෙන් කරගත්තා. ඊට පස්සේ අපිට පේනවා අද්ධං කියලා තියෙනවා. සමාන ස්වරයන්ගෙන් පූර්ව ස්වරය ලොප් කළා. සරාසරේ ලෝපං. ඊට පස්සේ අපි මේකේ පදේ හදා ගන්නවා තියද්ධං. තියද්ධං ණය පරං යුත්තේ කියන එකෙන් එකතු කරලා. ඔය විදිහට සකස් වෙන තව පද ටිකක් මෙතන දීලා තියෙනවා. අග්ගි අගාරේ. අග්ගි අගාරේ කියන එකේ මෙන්න මෙතන තියෙන ඊයන්නට ඊය කියන ආදේශය වුණාම අග්ගියාගාරේ කියලා හැදෙනවා දීර්ඝයකුත් වෙලා. අග්ගියාගාරේ. අග්ගියාගාරේ. සත්තමී අත්තේ. පංචමී අත්තේ. පංචමී අත්තේ කියන තැන මීයන්නේ තියෙන ඊයන්නට ඊය ආදේශ වුණාම පංචමියත්තේ වෙනවා. පංචමියත්තේ. සත්තමී අත්තේ. සත්තමී කියන තැන තියෙන ඊයන්නට ඊය වුණාම සත්තමියත්තේ බවට පත් වෙනවා. කොට පංචමී අත්තේ පංචමියත්තේ සත්තමියත්තේ සත්තමියත්තේ. ඔය විදිහට ජ සංඥාවට හෙවත් ඊ දෙකට ඊය කියන ආදේශය වෙලා පද නිර්මාණය වෙන බව රූප සිද්ධියේ පෙන්වා දෙනවා. ඊළඟට ඒකෙම කියපු අනෙක් කාරණයට අදාළ උදාහරණ බැලුවොත් ඒ කියන්නේ ල සංඥාවට අදාළ උදාහරණ. ල සංඥාව කියන්නේ ඌ දෙක. ඒකට අදාළව සිද්ධ වෙන්නේ ඌ දෙකට උව කියන ආදේශයක් සිද්ධ වෙනවා. ඒකත් සමහර වෙලාවට වෙන්නේ මෙන්න දීලා තියෙන උදාහරණයක් දූ අංගිකං. දූ අංගිකං. දූ කියන එකේ තියෙන ස්වර ව්‍යංජන වෙන් කරගත්තා. අල් දයන්නෙන් පරව උයන්න. ඊට පස්සේ අංගිකං. දුඅංගිකං. දැන් මෙන්න මේ උයන්න තමයි අපි සලකන්නේ මොන සංඥාව කියලාද? ල සංඥාව කියලා.
මේ ල සංඥාව වෙනුවට උව කියන ආදේශය වෙනවා ජලාන මිව්වා සරේවා කියන සූත්‍රයට අනුව. උයන්නට උව කියන ආදේශය වෙනවා. එතනින් පස්සේ ඉතුරු කොටස ස්වර සංධි වගේම අපි හදා ගන්නවා. මේ වයන්න තියෙන ස්වර ව්‍යංජන වෙන් කරගත්තාම අපිට පේනවා සමාන අයනු දෙකක් එක ළඟට එනවා. ඒකෙන් පූර්ව ස්වරය ලොප් කරාට පස්සේ පදේ නිර්මාණය වෙනවා දුවංගිකං කියලා. තවත් උදාහරණ තුනක් අපට දීලා තියෙනවා බික්ඛු ආසනේ. බික්ඛු ආසනේ කියන පදේ නිර්මාණය වෙනවා බික්ඛු වාසනේ කියලා. පුතු ආසනේ. පුතු ආසනේ කියන පදයක් නිර්මාණය වෙනවා පුතු වාසනේ කියලා. සයම්බු ආසනේ සයම්බු වාසනේ බවට පත් වෙනවා. අපි මේන් එක උදාහරණයක් හදලා බලමු. බික්ඛු ආසනේ කියන පදය කොහොමද හැදෙන්නේ? අපි ඉස්සෙල්ලම මේකේ ස්වර ව්‍යංජන ඉවත් කරගන්නවා. මේ විදිහට ජලාන මිව්වා සරේවා කියන සූත්‍රයෙන් සිද්ධ වෙන්නේ ස්වරයකට పూర్වයෙන් තිබුණු උයන්නට උව කියන ආදේශය සිද්ධ වෙනවා. උව එතනින් පස්සේ නැවත මේ උව කියන එකේ තියෙන වයන්න අපි වෙන් කරගන්නවා. මේ පූර්ව ස්වරය ලොප් කරාට පස්සේ මේකෙන් හැදෙනවා පදය භික්ඛු වාසනේ කියලා. ඔය විදිහට අපිට උතන පෙන්නපු ඉතුරු උදාහරණ දෙකත් සකස් කරගන්න පුළුවන්. පුතු ආසනේ පුතු වාසනේ සයම්බු ආසනේ සයම්බු වාසනේ කියන පිළිවෙලට ඉතුරු පද ටිකත් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි පොඩි හඳුනා ගැනීමක් කරමු. ස්වර සංධියේ ආදේශ සංධිකාර්යය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ආගම සංධිකාර්යය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මෙතනදී ආගම සංධිකාර්යය පිළිබඳව කෙටි හඳුන්වා දීමක් පමණයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනින් එහාට සවිස්තරාත්මකව අපි අපේ ඊළඟ පාඩමේදී මේ ගැන කතා කරනවා. එතකොට ස්වර සංධිය ඇතුලේ ගත්තාම මේ ආගමය කියන සංධිකාර්යය ක්‍රම දෙකකට යෙදෙනවා ප්‍රධාන වශයෙන්. ස්වර සංධිය ඇතුලේ ආගමය කියන සංධිකාර්ය ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට යෙදෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔය ක්‍රම දෙකයි කියලා කිව්වට ඒ ප්‍රධාන ක්‍රම දෙක ඇතුලේ තව අතුරු ක්‍රම ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකයි තියෙන්නේ. ඒ ක්‍රම දෙක ඇතුලේ තියෙන අතුරු ක්‍රම කීපයක්ම තියෙනවා ආගම සංධිකාර්ය ස්වර සංධිය ඇතුලේ සිද්ධ වෙන. ඒ අතරින් අපි කවුරුත් දන්න ස්වර සංධියේ ස්වර ආගමයට අදාළ වඩාත් ප්‍රකට ක්‍රමය තමයි ස්වරයක් පරව තියෙනකොට ඒ ස්වරයට මුලින් මෙන්න මේ අකුරු වලින් එකක් ආගම වෙන එක. මොන අකුරු වලින්ද? අල් යයන්න, අල් වයන්න, අල් මයන්න, අල් දයන්න, අල් නයන්න, අල් තයන්න,
අල්ලා යන්න හෝ අල්ලා යන්න කියන ඔන්න ඔය අකුරු වලින් එකක් ස්වර දෙකක් මැදට ආගම වෙනවා. ස්වර දෙකක් මැදට ඔයින් එකක් ආගම වෙනවා. මේක තමයි වඩා ප්‍රකටම සූත්‍රය ස්වර සංධියේ ආගමයට අදාළව ගත්තහම. එතකොට මේකට අදාළ සූත්‍රය විදිහට සඳහන් වෙන්නේ යව මදන තරලා චාගමා. මේ අකුරු ටිකේ නමින්ම තමයි සූත්‍රය තියෙන්නේ, මතක තියාගන්න ලේසි. යව මදන තරලා චාගමා. යව මදන තරලා චාගමා කියලා මේකට සූත්‍රයක් සකස් වෙලා තියෙනවා. ඉතින් දැන් මේක ගත්තොත් එහෙම මේ යව මදන තරලා චාගමා කියන සූත්‍රයෙන් කියවෙන නියමයේ ගත්තොත් මේකේ සිද්ධ වෙන ආගමයන් 8ක් ගැන කියනවා. මේ අකුරු 8ට අනුව ආගමයන් 8ක් තියෙනවා. යයන් ආගම වෙනවා, වයන් ආගම වෙනවා, මයන්න, දයන්න, නයන්න, තයන්න, රයන්න, ලයන්න. ඊටත් අමතරව ඔය සූත්‍රයේ තියෙනවා ච කියලා නිපාතයක්. ඒ චකාරයේ බලපෑමෙන් තවත් අකුරු ගන්න පුළුවන් බව මේ ව්‍යාකරණ ග්‍රන්ථවල දැක්වෙනවා. ඒක ව්‍යාකරණ ග්‍රන්ථයෙන් ග්‍රන්ථයට වෙනස් වෙනවා. ඔය චකාරයේ සම්බන්ධයෙන් දරන අදහස අපි ඒක මේ ගැන සවිස්තරාත්මකව කතා කරද්දී පැහැදිලි කරගමු. එතකොට සාමාන්‍යයෙන් අක්ෂර ආදේශ වන අක්ෂර සංඛ්‍යාව අක්ෂර ප්‍රමාණය මත මෙහි අනුප්‍රභේද ගණන අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් සකස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට තව ක්‍රමයක් තමයි ස්වර සංධිය සිද්ධ වෙන තව ආගමයක් තමයි ගයන්න ආගම වෙනවා. ගකාර ආගමය. ගයන්න ආගම වෙන ක්‍රම දෙකක් ගැන කියවෙනවා. ගයන්න ආගම වෙන ක්‍රම දෙකක් ගැන කියවෙනවා අපේ ව්‍යාකරණ ග්‍රන්ථවල. එකක් තමයි මෙන්න මේ පුත කියන නිපාතයෙන් පස්සේ ගයන්න ආගම වෙනවා. අපි ඒ කියන්නේ පුත ඒව පුත ගේව කියලා. එතකොට පුත කියන නිපාත පදයෙන් පස්සේ ගයන්න ආගම වෙන බව දකින්න පුළුවන්. ඒක ගයන්න ආගම වෙන එක ක්‍රමයක් ස්වර සංධිය. දෙවැනි ක්‍රමය තමයි පා කියන වචනයෙන් පස්සේ තවත් සමහර අවස්ථාවලදී ගයන්න ආගම වෙනවා. ගයන්න ක්‍රම දෙකකට ආගම වෙනවා. එකක් තමයි පුත කියන ශබ්දයෙන් පරව ଗ ආගම වෙනවා. ඒ වගේම පා කියන ශබ්දයෙන් පරව ग ආගම වෙනවා. හැබැයි පා කියන ශබ්දයෙන් පරව ग ආගම වුණොත් එතනදී මේ පා කියන එකේ තියෙන ස්වරය රස්ව බවට පත් වෙන බවත් දකින්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහට ස්වර සංධියේ ආගම සංධිකාරයට අදාළව ගත්තාම යවමදන තරලා චාගමා කියන සූත්‍රයෙන් පෙන්නපු විදිහට ස්වර දෙකක් අතර මැදට මේ අකුරු වටින් එකක් ආගම වෙන්න පුළුවන් සහ සූත්‍රයේ තියෙන චකාරයේ බලපෑමෙන් තවත් අකුරු ආගම වෙන බව ව්‍යාකරණ ග්‍රන්ථවල පෙන්වලා දෙනවා. ඒත් එක්කම තව පොඩි කාරණයක් මෙතනදිම පැහැදිලි කරන්නට ඕනේ. ඒ තමයි මේ යවමදන තරලා චාගමා කියන සූත්‍රය. ඔය සූත්‍රය දැන් බාලාවතාරයේ ගත්තොත් ස්වර සංධි වල තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. රූප සිද්ධියේ ගත්තත් ස්වර සංධි වලම ඇතුළත් වෙනවා. නමුත් කච්චායනේ මේ සූත්‍රයත් තරමක් අගට වෙන්න තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර බාලාවතාරයේ හෝ රූප සිද්ධිය අපිට දකින්න ලැබෙන පිළිවෙලට නෙමෙයි කච්චායනේ මේ සූත්‍රයේ තියෙන ඊට වඩා ගොඩක් පසුපසින් තමයි මේ සූත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ, ඇතුළත් කරලා තියෙන්නේ. ඒකත් විශේෂත්වයක්. ඒ කාරණේත් මතක තබා ගන්න. ඊළඟට ගකාරාගමය ගත්තාම ගකාරාගමයේ ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. එකක් පුත කියන පදයෙන් පරව ग ආගම වෙනවා සහ අනිත් අතට පා කියන වචනයෙන් පසුව ग ආගම වෙනවා. පා කියන වචනෙන් පස්සේ ग ආගම වුණොත් එතනදී පා කියන එකේ තියෙන මේ දීර්ඝ ස්වරය රස්වයක් බවට පත් වෙනවා කියන එක තමයි ව්‍යාකරණ ග්‍රන්ථවල
අදහස බවට මතය බවට පත් වෙලා තියෙන්නේ. ඔන්න මූලික හැඳින්වීම පමණයි අද දවසේ අපි මේ ආගම සංධිකාර්යය පිළිබඳව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ පාඩමේදී අපි අපේක්ෂා කරනවා මේ කියපු ආගම සංධිකාර්යයන් භාෂාව තුළ සිදුවෙන ආකාරය මේ සාරස්වත සූත්‍රානුසාරයෙන් පැහැදිලි කරගන්න උදාහරණත් එක්කලා. කොට ආගම සංධිකාර්යයට අමතරව අද දවසේ අපි ප්‍රධාන වශයෙන් කතා කළේ අබ්බ අජ්ජ කියන ආදේශ දෙක සම්බන්ධයෙන් කතා කරා. අභි කියන උපසර්ගයට සිදුවන අබ්බ ආදේශයත් අධි කියන උපසර්ගයට සිදුවන අජ්ජ ආදේශයත් කච්චායනේ කොහොමද විස්තර කළේ කියලා කතා කරලා ඊට පස්සේ අපි කිව්වා ඉවර්ණය පරව තියෙනකොට ඇතැම් අවස්ථාවලදී මේ කියපු ආදේශයන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක අභි කියන එකට අබ්බ ආදේශය හෝ අධි කියන එකට අජ්ජ ආදේශය සිද්ධ වෙන්නේ නැහැ කියන එක කතා කළා. ඒත් එක්කම ඉවර්ණය පරව තියෙනකොට සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. ඒත් එක්කම සමහර අවස්ථාවලදී ඉවර්ණය පරව තිබුණා වුණත් ඒ ආදේශය සිදු වෙන තැනුත් තිබෙන බව පැහැදිලි කරගත්තා. ඊළඟට අපි රූප සිද්ධියටම ආවේනික තවත් ආදේශයක් ගැන කතා කරා. ආදේශයට අදාළව අවසාන වශයෙන් ඒ තමයි ඉය උව කියන ආදේශය. ඉය උව කියන ආදේශ සිද්ධ වෙන්නේ ජල කියන සංඥා දෙකට. ජල සංඥා කියලා කියන්නේ ඉවර්ණයට ජහ සංඥාව කියනවා. ඒ වගේම උවර්ණයට ල සංඥාව කියලා කියනවා. මේ ජල සංඥාවලට පිළිවෙලින් ඉය උව කියන ආදේශ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඊ දෙකට ඉය කියන ආදේශයත් ඌ දෙකට උව කියන ආදේශයත් සිදුවන බව පැහැදිලි කරගත්තා. අද දවසේ අපේ පාඩමේ සාරාංශය බවට පත් වෙන්නේ ওই කාරණා ටික. ඊළඟ දවසේ අපි අපේක්ෂා කරනවා ස්වර සංධිය ආගම සංධිකාර්ය සිදුවෙන ආකාරය වැඩි දුරටත් සූත්‍රානුසාරයෙන් උදාහරණානුසාරයෙන් පැහැදිලි කරගන්නට. ඉතින් නැවත අපේ ඊළඟ පාඩමෙන් හමු වනතුරු අදට සමුගන්නටයි සූදානම. සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය